කැලණිය වේමෙල්දුව ශ්‍රී නාගරොක්කාරාම පුරාණ විහාරාධිකාරී රන්මතුගල ජාතික භික්ෂු අධ්‍යාපන මහපිරිවෙනෙහි නියෝජ්‍ය පරිවෙනාධිපති කැලණිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද දෙහිපේ චන්දවිමල පින්වත් ස්වාමීන් වහන්සේ අපි පළමුවෙන් සාදු නදින් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. උපනීයති ලෝකෝ අද්ධෝ අත්තානෝ ලෝකෝ අනබිස්සුරෝ අස්සකෝ ලෝකේ සබ්බං පහාය ගමනීයං ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝති තී. බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති අතිගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ, වර ප්‍රමුඛ
වන්දනීය පූජනීය මහා සංඝරුවනින් අවසරයි. සදහැවත් වාසනාවන්ත කාරුණික පින්වත්නි, මේ පැයට නියමිත බෞද්ධ ගුවන්විදුලිය මගින් විකාශනය කරනු ලබන ධර්ම දේශනාව සවන් දෙන්නටයි සූදානම් වෙන්නේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි මහත් වූ කරුණාවෙන් මේ ලෝකයට මහා වටිනා දායාදයක් පිරිනමන්නට යෙදුණා. ඒ තමයි ධර්ම දායාදය. පින්වත්නි, අපේ ජීවිතවලට සියල්ලම ලැබිලා තිබුණත්, ගේ දොර ඉඩකඩම්, යාන වාහන, හරකබාන, මේ කවුරු මොනවා ලැබිලා තිබුණත් පින්වත්නි, ධර්මය ලැබිලා නැත්තම් ඒ ජීවිතේ ලොකු අඩුවක් තියෙනවා. ඔබට මොනතරම් මිල මුදල් ලැබුණත් ඒ මිල මුදල් නිසියාකාරයෙන් පාවිච්චි කරන්න, පරිහරණය කරන්න, ඒ සම්පත් නිසි විදිහට පරිහරණය කරන්න ඔබට ධර්මය පවතින්නම ඕන. නැත්තම් ඒ සම්පත් නිසාම, ඒ මුදල් නිසාම ඔබේ ජීවිතය විනාශය කරා ගමන් කරනවා. අපිට අද පේනවා මිල මුදල්, යාන වාහන, ගේ දොර ඉඩකඩම් තියෙන පවුල්වල ප්‍රශ්න ගැටලු කොච්චරනම් තියෙනවද කියලා. ඒ කියන්නේ අපේ අතට මිල මුදල්, යාන වාහන, ගේ දොර ඉඩකඩම් ලැබුණාට ඒවා නිසි විදියට පාවිච්චි කිරීමේ දැනුම ධර්මය තුලින් තමයි අපි එකතු කරගන්නේ. ඒ ධර්මය තමයි පින්වත්නි අපේ ජීවිතය ආලෝකය කරා ගෙනියන්නේ. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අපට අපේ ජීවිත තුල ලැබෙනවා නම්, ඒ ලැබෙන දේවල් අතර ශ්‍රේෂ්ඨතම ලැබීමක් බවට පත් වෙනවා. මේ ලැබීම තුල පින්වත්නි අපට මෙලව විතරක් නෙවෙයි. දැන් ඔබට ගේ දොර ඉඩකඩම්, සල්ලි භාගේ, මේ සියල්ලම පරිහරණය කරන්න පුළුවන් කාල සීමාවක් එනවා. ඒ කාල සීමාව තුලදී විතරයි ඔබට එහි ප්‍රයෝජනය ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි ධර්මය කෙනෙකුට ලැබෙනවා නම් පින්වත්නි, මේ ධර්මයෙන් ලැබෙන ප්‍රතිඵලය මෙලවදී විතරක් නෙවෙයි ලබන්නේ. මේ භවයෙන් පසුව ඊළඟ භවයටත් මේ ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම දායාදය ලැබීම ගමන් කරනවා. මෙලවට විතරක් වැඩසුව හිතසුව පිණිස පවතින්නේ නැහැ. ඊළඟ භවයන් වලටත් සංසාර ගමන තුලත් අපට ප්‍රතිඵලදායක වටිනාකමක් තියෙන උතුම්ම දේ තමයි ධර්මය. ඒ ධර්මය ශ්‍රවණය කරන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා නම් යම් විදියකින් දේශකයන් වහන්සේ නමක් මගින් හෝ ඔබේ නිවසට වැඩම කරගෙන, එහෙම නැත්නම් මේ විදියට මාධ්‍යයක් තුලින් ඒ ධර්මය ඔබට සමීප වෙනවා නම්, මේ සමීප වෙන්නේ පින්වත්නි අපේ ජීවිතයට ලැබෙන කල්යාණ මිත්‍ර සම්පත්තිය. කල්යාණ මිත්‍රයා නිතරම ලබා දෙන්නේ ධර්මය. එහෙනම් ධර්මය ලැබෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුරක් නිසාමයි. ඔබ බෞද්ධයා ගුවන්විදුලිය, බෞද්ධයා රූපවාහිනිය, මේ මාධ්‍ය ජාලය ඔස්සේ සමීප වෙනවා කියලා කියන්නේ ඔබට කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබෙන්නේ. කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙනකොට
ඒ කල්යාණ මිත්‍ර ඇසුර කරන කොටගෙන ලැබෙන්නේ ඔබට ධර්මයමයි. ශ්‍රී සත් ධර්මයමයි. එහෙනම් ඔබට බය වෙන්න දෙයක් නැහැ. වෙනත් මාධ්‍ය තුලින් ඔබේ සිත රාගයට, ద్వේෂයට, මෝහයට අරගෙන යනවා. හැබැයි මේ තුල කල්යාණ මිත්‍රත්වයෙන් යුක්තව ඔබේ සිත නිවන සැනසෙන දහම විතරමයි සමීප කරන්නේ. එනිසා ඔබට කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබිලා තියෙනවා, සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබෙනවා. ඔබ යෝනිසෝ මනසිකාරය දියුණු කරගෙන ධර්මානුධර්ම ප්‍රතිපදාව අනුගමනය කළාම පින්වත්නි ඔබට මෙලව සැනසීම උදා කරගන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔබට පරලොව සැනසීම උදා කරගන්නට පුළුවන්. දෙලොව සැනසීම, නිවන් සැනසීම උදා කරගන්නට පුළුවන් උතුම් වටිනා අවස්ථාවක් තමයි මේ අවස්ථාව. පින්වත්නි, මම ඔබට මාතෘකා පාඨයක් ඉදිරිපත් කළා. මේ මාතෘකා පාඨය සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ රට්ඨපාල සූත්‍රය තුල. මේ වෙනකොට රට්ඨපාල සූත්‍රයෙන් ධර්ම දේශනාවන් ශ්‍රවණය කරලා තියෙන්න පුළුවන්. ඒ ශ්‍රවණය කරලා තියෙන ධර්ම දේශනාවන් තව ශ්‍රවණය කරනකොට එය අවබෝධ කරගන්න, වටහා ගන්න පහසුවක් වෙනවා. අපි යමක් අවබෝධ කරගන්න පළවෙනි පාර කියවුවාම අපැහැදිලි. සමහර වෙලාවට දෙවෙනි පාර කියවුවත් අපැහැදිලි. තුන්වෙනි පාර, හතරවෙනි පාර වගේ කියවනකොට තමයි අන්න වැටහීම ඇති වෙන්නේ. නිසා ඔබට එකම දේශනාව වාර ගණනාවක් ඇහුණත් පින්වත්නි ඈතට යන්න එපා. සමහරක් උදවිය එකම දේශනාව ඇහෙනකොට මම ඕක අහලා තියෙනවා කියලා ඈතට යනවා. නෑ පින්වත්නි, ඔබට ඒ දේශනා මාතෘකාව එකම වුණත් ධර්ම කරුණු විස්තර කරනකොට තව ධර්ම කරුණු එකතු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට ඔබේ දැනුම, ධර්මඥානය තව පිරිසිදු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ හැකියාව ලැබෙනවා. පින්වත්නි, මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේශනාවක් නෙවෙයි. රට්ඨපාල හාමුදුරුවෝ තමයි මේ දේශනාව අරමුණු කරන්නේ. රට්ඨපාල තරුණයා කෝරව්‍ය කියන ජනපදයේ ජීවත් වෙනවා. මේ රට්ඨපාල තරුණයාට ඒ තරුණයාගේ පියා සිටුවරයෙක්, මහා ධනවත් සිටුවරයෙක්. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක මේ සිටුවරයාගේ ගම් ප්‍රදේශයට වැඩම කරලා ධර්ම දේශනා කරනවා කියන ආරංචියට ගමේ ඉන්න සියලු දෙනාම එතෙන්ට සහභාගී වුණා. මේ රට්ඨපාල තරුණයත් ඒ වෙලාවේ මේ පිරිස යන්නේ කොහෙද කියලා විමසලා ඒ දිශාවට යනවා ධර්ම ශ්‍රවණය කරන්න. ධර්ම ශ්‍රවණය කරන මේ රට්ඨපාල තරුණයාට මේ ධර්මය කෙරෙහි මහත් වූ ගෞරවයක් ඇති වෙනවා. ඒ ගෞරවයත් එක්ක එතුමා මේ ධර්මය ටිකෙන් ටික වටහා ගන්න උත්සාහ කරනවා. ඒ වටහා ගන්න උත්සාහ කරනකොට එතුමාට වැටහෙනවා මේ ධර්මය මොන තරම් ගම්බීර ධර්මයක්ද, මේ ධර්මය මොන තරම් වටිනා ධර්මයක්ද කියලා වැටහෙනවා. ධර්ම දේශනාව අවසන් වෙලා පිරිස ගමන් කරනවා. රට්ඨපාල තරුණයා එතනම නැවතිලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ආයාචනා කරනවා, ස්වාමීනි, මට මේ ගම්බීර වූ ධර්මය තව අවබෝධ කර ගැනීමට පහසුව සඳහා මේ ගිහි ජීවිතයේ
ඒ පහසුව නැති නිසා ස්වාමීනි මාව පැවිදි කරගන්නසේක්වා කියලා ඉල්ලීමක් කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ රට්ටපාල තරුණයාට මතක් කරනවා මේ ශාසනයට ඇතුළත් වෙන කෙනෙක් පැවිදි භාවය ලබන කෙනෙක් තමන්ගේ කැමැත්තට පමණක් පැවිදි කරගන්නේ නැහැ. මේ වර්තමානෙත් එහෙමයි. තමන්ගේ අම්මා තාත්තා දෙමව්පියන්ගේ අවසරයක් ඕනේ. දෙමව්පියෝ නැත්තම් ඔහු බාරගෙන සිටින බාරකරුවෙකුගේ අවසරයක් ඕනේ. ඒ මොකද බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයා පැවිදි කළා. ඒ රාහුල කුමාරයා පැවිදි කරනකොට සුද්ධෝදන මහරජතුමා දැඩි කම්පනයකටපත් වුණා. තමන්ගේ පුතණුවන් සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ ඒ අහිමිවීමත් දරාගෙන සතුටු වෙන්නට තිබුණු එකම දේ තමයි රාහුල කුමාරයා. තමන්ගේ මුණුබුරා. ඒ අවස්ථාවත් අහිමි කරා කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අඬ අඬා කිව්වා ස්වාමීනි මේ දරු සෙනෙහස කියන එක ඇට මිදුළු දක්වා කිඳා බහින සෙනෙහසක්. ඒ නිසා එක පාරටම ඒ සෙනෙහස අහිමි කරන්න එපා කියලා. එයට කන් දුන්න බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා ප්‍රෞජා තත්වයට පත්වෙන යම්කිසි කෙනෙක් කැමැත්තෙන් ප්‍රකාශ කළත් ඒ අවස්ථාව ලබා දෙන්න නම් දෙමව්පියන්ගේ අවසරය අනිවාර්යෙන් ලබා ගත යුතුයි කියලා. ඒ අනුව රට්ටපාල තරුණයා නිවසට ඇවිල්ලා තමන්ගේ දෙමව්පියන්ගෙන් අවසරය ඉල්ලනවා පැවිදි වෙන්න. රට්ටපාල තරුණයාට අවසර ලැබෙන්නේ නැහැ. මොකද සිටුවරයෙකුගේ පුතෙක් මේ සිටු තනතුර ඉදිරියට පවත්වාගෙන යන්න ඕන. ඒ නිසා රට්ටපාල තරුණයාට අවසරය ලැබෙන්නේ නැහැ. රට්ටපාල තරුණයා මොකද කරන්නේ? අවසරය නොලැබෙනවා නම් මම निराहारව ඉන්නවා. උපවාසයක් පටන් ගත්තා. උපවාසය ආරම්භ කළා. දවස් ගණනාවක් ගත වුණා. තවමත් ඉල්ලීම දිනා ගන්න බැරි වුණා. රට්ටපාල තරුණයා දැඩි ලෙස ඒ වර්ජනය සිද්ධ කළා. ආහාර වර්ජනය. දෙමව්පියෝ බියටපත් වුණා. මෙහෙම ගිහිල්ලා රට්ටපාල තරුණයාගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි අවසර දෙමු. අවසරය දෙන්න අදහස් කළා. මේ අවසරය දීලා දෙමව්පියෝ කල්පනා කරනවා ඔය ගියාට කවදා හරි දවසක නැවත පැමිණේවි. ඒ නිසා අපි අවසරය දෙනවා කියලා කල්පනා කරලා අවසරය ලබා දුන්නා. අවසරය ලද සැනින් රට්ටපාල තරුණයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා තමන්ට අවසරය ලැබුණු බව සඳහන් කරනවා. සඳහන් කරලා ඒ අවසරයත් එක්ක පැවිදි භාවය ලබනවා. ටික කාලයක් භාවනාව යෙදිලා වීරිය වඩලා රට්ටපාල මහරහතන් වහන්සේ බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේට මේ බව සඳහන් කරලා උන්වහන්සේගේ තත්වය පිළිබඳව සඳහන් කරනකොට බුදුරජාණන් වහන්සේ සාදු සාදු කියලා ඒ අවස්ථාවේ ප්‍රශංසා කරනවා. රට්ටපාල මහරහතන් වහන්සේ ටික දවසකින් තමන්ගේ දෙමව්පියන් දකින්න ඕන කියන අදහස ඇතිව මේ කෝරව්‍ය ජනපදයට වැඩම කරනවා. පිණ්ඩපාතේ වැඩම කරනවා. ඒ අවස්ථාවේදී උන්වහන්සේව හඳුනා ගන්න කාටවත් බෑ. කවුරුවත් හඳුනන්නේ නැහැ. රජගෙදරින් ළඟින් ඉන්නවා පිණ්ඩපාතේ කරගන්න. පිණ්ඩපාතේ කරගන්න ඉන්නකොට කවුරුවත් බලන්නෙත් නැහැ. දාසිය ඉවත දාන ආහාර ටිකක් අරගෙන ඉදිරියට එනවා. රට්ටපාල මහරහතන් වහන්සේ දාසියගෙන්
ඒ ටික පාත්‍රයට පිළිගන්වන්න කියලා මතක් කරනවා. රටපාල මහරහතන් වහන්සේ මේ දානීය පිළිගන්වන අවස්ථාවේදී එය පිළි අරගෙන මේ නික්මෙන්න සැරසෙනකොට නික්මෙන්න වැඩම කරන්න යනකොට මේ දාසිය හඳුනා ගන්නවා මේ ඉන්නේ තමන්ගේ නිවසේ තරුණයා කියලා. ඒ සැනින්ම සිටුතුමාට සිටු දියණියට සඳහන් කරනවා අන්න ඔබේ පුතණුවන් පැමිණිලා ඉන්නේ. ඒ අවස්ථාවේදී සිටුතුමා මේ බව දැනගෙන සිටුතුමා බොහොම කම්පාවට පත් වෙලා දානයට වැඩම කරන්නට කියලා ආරාධනා කරනවා. රට්ටපාල මහරහතන් වහන්සේ සඳහන් කරනවා දැන් මට දානය ලැබිලා තියෙන්නේ. හෙට දවසේ දානයට මම වැඩම කරන්නම් කියලා එදා රාත්‍රිය කෝරව්‍ය රජතුමාගේ උයනේ රට්ටපාල මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. මේ වැඩ ඉන්න අවස්ථාව ආරංචි වෙනවා කෝරව්‍ය රජතුමාට. කෝරව්‍ය රජතුමා ඉක්මනටම රට්ටපාල මහරහතන් වහන්සේ ළඟට පැමිණෙනවා. පැමිණිලා රට්ටපාල මහරහතන් වහන්සේගේ සමග සාකච්ඡාවක යෙදෙනවා. ඒ වෙලාවේ පින්වත්නි කෝරව්‍ය රජතුමා රට්ටපාල මහරහතන් වහන්සේ සමග සාකච්ඡාවක යෙදෙනවා. සාකච්ඡාව ඊටාම වැදගත්. ඒ වගේම එයට රට්ටපාල මහරහතන් වහන්සේ ලබා දුන්න පිළිතුරත් ඊටාම වැදගත්. අන්නේ පිළිතුර තමයි මම අද ඔබට මාතෘකාව හැටියට ඉදිරිපත් කළේ. කෝරව්‍ය රජතුමා රට්ටපාල හාමුදුරුවන්ගෙන් මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි කෙනෙක් පැවිදි වෙන්නේ කාරණා 4ක් නිසා. එදා සමාජය තුළ ඇතැම් අය පැවිදි වීම සඳහා බලපාපු කාරණා 4ක් තියෙනවා. ස්වාමීනි සමහරක් උදවිය මහලු වෙලා පැවිදි වෙනවා. ඔබ වහන්සේ බොහොම තරුණ භද්‍ර යෞවන කෙනෙක්. සමහරක් අය පැවිදි වෙනවා තමන්ට ධනය නැති වුණාම ධන හීන වුණාම දුප්පත් වුණාම පැවිදි වෙනවා. ඔබ වහන්සේ සිටු පවුලක සිටුවරයෙකුගේ පුතෙක්. ඒකත් ඔබට සුදුසු නෑ. ඒ වගේම ස්වාමීනි සමහරක් උදවිය තමන්ට කවුරුත් නැති වුණාම ඥාතීන් පිරිසක් නැති වුණාම පැවිදි භාවයට පත් වෙනවා. ඒත් ඔබ වහන්සේට මව් පාර්ශවයෙන් පිය පාර්ශවයෙන් ඥාති පරම්පරාවක් ඉන්නවා. ඇතැම් අය බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට ප්‍රතිකාර කරන ජීවක වෛද්‍යවරයාගේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඒ අදහසින් ප්‍රතිකාර ලබා ගන්න ලෙඩ හැදුනාම පැවිදි භාවයට පත් වෙනවා. ස්වාමීනි ඔබ වහන්සේට එයත් නැහෙනේ. ඔබ හොඳට නිරෝගීව ඉන්නවනේ. එහෙනම් ස්වාමීනි ඔබ වහන්සේ පැවිදි වුණේ අපරාධනේ කියලා කෝරව්‍ය රජතුමා සඳහන් කරනවා. පින්වත්නි බලන්න කෝරව්‍ය රජතුමා මේ සාමාන්‍ය මනසකින් යුතුව තමයි මේ ප්‍රකාශය කරන්නේ. දැන් ඔබ දන්නවා සමහරක් උදවිය මහලු වියට පත් වෙලා පැවිදි වෙනවා. වැඩ කටයුතු ටික ඔක්කොම ඉවර වෙලා නිදහස්ව ඉන්න නිසා පැවිදි වෙනවා. ඒකේ වරදක් දකින්නේ අපි. එහෙම හරි පැවිදි භාවයට පත් වෙන අය ඉන්නවා.
ඒ මොකද මේ ධර්මයට සමීප වෙන්න මාර්ගය පහසු නිසා. ගිහි ජීවිතය හරියට මොනරෙකුගේ ජීවිතය වගේ. මොනරෙකුට උපමා කරන්න. ලස්සනයි, පිල්බරයි, වේගය අඩුයි. භික්ෂූන් වහන්සේගේ ජීවිතය හංසයෙකුගේ ජීවිතය වගේ. හංසයා තනි පාටයි. ඒ වගේම දැකුම් කළුයි. ඒ වගේම හංසයාට තියෙනවා විශේෂ ගුණයක්. ඒ තමයි හංසයාට පුළුවන්කම තියෙනවා කිරි දියෙන් වෙන් කරලා ගන්න. ඒ වගේ තමයි භික්ෂූන් වහන්සේටත් මේ සමාජයේ හොඳ නරක අවබෝධ කරගන්න පුළුවන්. හංසයාගේ ගමන වේගවත්. ඇයි? හංසයාගේ පිල් බර නැහැ. වගකීම් ඒ වගේම අයිතිවාසිකම් අඩුයි. ඒ වගේ භික්ෂූන් වහන්සේලාගේ ගමන වේගවත්. ඒ නිසා තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයට පිරිස ඇතුළත් වෙන්නේ. පසු කාලීනව ඇතැම් අරමුණු ඇතිවත් පැවිදි භාවය ලැබපු අය හිටපු නිසා තමයි කෝරව්‍ය රජතුමා මේ විදිය ප්‍රකාශයක් කරන්නේ. වයසට ගිහිල්ලා මහාන වෙනවා. එහෙම නැත්නම් දුප්පත් වෙලා මහාන වෙනවා. ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව. දැන් ඇතැම් අය අදත් වර්තමානයේ කියන්නේ අපිට ඉතින් මහාන වෙන්නවත් වාසනාවක් නැහෙනි කියලා කියනවා. මේ දුප්පත් වුණාම එහෙම කියනවා. පින්වත්නි, එහෙම දුප්පත් වුණ ඵලයටම පැවිදි වෙන්න බෑ. දුප්පත් වුණ ඵලයට පැවිදි වෙන්න බෑ. මේ පැවිදි භාවය ලබන්න සසර පින් කරලා තියෙන්න ඕනේ. ඒ පින් බලය නිසා තමයි පැවිදි භාවය ලබන්න පුළුවන්කම තියෙන්නේ. මට පැවිදි වෙන්න පුළුවන්කම ලැබුණේ මගේ සසර ගමනේදී ඒ පුරුදුතාවය නිසා. ඔබටත් ඒ පුරුදුතාවය තියෙනවා නම් ඒ අවස්ථාව උදා කරගන්න පුළුවන්. දුප්පත් වුණා කියලා ඒ අවස්ථාව ලැබෙන්නේ. අපි දුප්පත් තමයි. හැබැයි ඒ දුප්පත් වීමම පමණක් නෙවෙයි ඒට බලපාන්නේ. ඊළඟට ඥාතීන් නැති වුණයි කියලා පැවිදි වෙන්න සුදුසුකමක් නෙවෙයි. ඥාතීන් හිටියත් නැතත් ඇතැම් අය පැවිදි භාවයටපත් වෙනවා. ඥාතීන් නැතුව වුණත් පැවිදි භාවයටපත් වෙනවා. ලෙඩ හැදිලා පැවිදි වෙනවා. ලෙඩ හැදීමත් පැවිදි වෙන්නට සුදුසුකමක් විදියටයි කෝරව්‍ය රජතුමා සඳහන් කරන්නේ. ඇයි? හොඳ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් කියන හැඟීම. මේ වර්තමානයේ නම් එහෙම හැඟීමක් ඇතුව කවුරුවත් පැවිදි වෙන්නේ නැහැ. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ එහෙම තිබුණා. ජීවක වෛද්‍යවරයා තමයි බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට උපස්ථානය කරන්නේ, ප්‍රතිකාර කරන්නේ. එතුමාගේ ප්‍රතිකාර ක්‍රම අද්විතීයයි. ඒ නිසා ඒ අවස්ථාව ලබා ගැනීම පිණිසම පැවිදි වෙච්ච උදවිය හිටියා. දැන් වර්තමානයේ භික්ෂුන් වහන්සේලාට ප්‍රතිකාර කිරීමේදී, අසනීපුණ අවස්ථාවේ ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරු අපි දන්නවා ඊටාම උවමනාවෙන් ඒ කටයුතු සිද්ධ කරනවා. මුදලක් ගැන බලන්නේ නැතුව පුණ්‍ය චේතනාවෙන් මේ කටයුතු සිද්ධ කරනවා. ඒ පැවිදි භාවය ලැබුණාට පස්සේ ලැබෙන ලාභයක්. ඒ අරමුණෙන්ම පැවිදි වුණා නෙවෙයි වර්තමානයේ. මෙහෙම කාරණා සඳහන් කරනකොට කෝරව්‍ය රජතුමාට රට්ටපාල හාමුදුරුවෝ සඳහන් කරන ඔය කිසිම එකක් නිසා නෙමෙයි මම පැවිදි වුණේ.
මං පැවිදි වුණේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ශ්‍රවණය කළා. ඒ දේශනාව අවබෝධ වුණා. ඒ දේශනාව අනුගමනය කිරීම පිණිසයි මම පැවිදි භාවයට පත් වුණේ. පින්වත්නි, රට්ටපාල මහරහතන් වහන්සේ සඳහන් කරනවා මහරජතුමාට බුදුරජාණන් වහන්සේ දා දේශනා කරපු දේශනාව. උපනීයති ලෝකෝ අද්ධෝ. මේ ලෝකය ටිකෙන් ටික අස්ථාවර භාවයට පත් වෙනවා. ස්ථිර නෑ. මේ ලෝකයේ ටිකෙන් ටික වෙනස් වෙනවා. අපි කැමති එකම විදිහට පවතිනවා නම් හැබැයි ඒක වෙනස් වෙමින් යනවා. මේ වර්තමානයේ අපිට හොඳටම පැහැදිලි වෙනවා ඒ කාරණාව. පින්වත්නි, අපිට වෙනදටත් වඩා ඒ කාරණාව මනාව පැහැදිලි වෙන අවස්ථාවක්. දැන් අපි උදේ නැගිටපු ගමන් රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් අහලා බලලා දැනගන්න උත්සාහ කරනවා අද කී දෙනෙක් රෝගී වෙලාද? අද කී දෙනෙක් මරණයටපත් වෙලාද? ආසාදිත ගාන ගණනය කරමින් අපි ජීවත් වෙන්නේ. මේ වර්තමානයේ තුල මේ වෙනස් වීම කියන එක, ලෝකයේ අස්ථාවර භාවය කියන එක හැම පැත්තෙම අපිට ප්‍රකට කරනවා. පින්වත්නි, සාමාන්‍යයෙන් ලෝකය තුල දවසකට විශාල ප්‍රමාණයක් මැරෙනවා. අපි ඒ ගැන සැලකිල්ලක් තිබුණේ නැහැ. විශාල ප්‍රමාණයක් මැරෙනවා. 1,60,000ක් 1,80,000ක් වගේ සාමාන්‍ය දවස්වලට මේ රෝගී තත්වයට පෙරත් ලෝකේ මිය යනවා. දැන් වර්තමානයේ ගත්තාම අපිට පේනවා පැයකට කොච්චර ප්‍රමාණයක් මැරෙනවද? සෞඛ්‍යංශ වලින් ලබා දෙන තොරතුරු මේ දවස තුල මරණ අනුපාතයත් එක්ක ගත්තාම පැයකට මෙච්චර ප්‍රමාණයක් මැරෙනවා. පැයකට මෙච්චර ප්‍රමාණයක් හඳුනා ගන්නවා රෝගීන් කියලා. මේ ලෝකය අස්ථාවර වෙමින් පවතින බව මනාව පැහැදිලි වෙනවා. දැන් මේ කොරෝනා වසංගතයෙන් විතරක් නෙවෙයි මිනිස්සු මිය යන්නේ. මිනිස්සු රෝගී වෙන්නේ මේ වසංගතයෙන් විතරක් නෙවෙයි. තව ගොඩාක් රෝගී තත්වයන් තියෙනවා. ඒවත් එක්ක ගත්තහම පින්වත්නි, මේ ලෝකේ අපිට ස්ථිරයි කියලා කිසිම දෙයක් දකින්න පුළුවන් කමක් නැහැ. අපි හිතන පතන හැම දෙයක්ම තප්පරයකින් වෙනස් කරන්න පුළුවන්. දැන් පින්වත්නි, මේ දේශනාවට පෙර ආතුව අපට පණිවිඩයක් එනවා. එක්තරා කාන්තාවක් නිවසේ වැටිලා නහරයක් පුපුරලා එය සනීප කරන්න, එය ප්‍රකෘති තත්වයට පත් කරන්න ලක්ෂ ගානක ඔපරේෂන් එකක් තියෙනවා. මේ තප්පර ගානක් ඇතුළත වෙච්ච සිදුවීමක්. මේ තප්පර ගානක් ඇතුළත වෙන්න පුළුවන් දේ බොහෝ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි, අපි මේ ගත කරන ජීවිතය තප්පරෙන් තප්පරය, විනාඩියෙන් විනාඩිය, පැයෙන් පැය, දවසින් දවස, සතියෙන් සතිය වෙනස් වෙනවා. ඒ වෙනස් වීම අද අපිට මනාව පැහැදිලි වෙලා තියෙනවා. අපි අවබෝධ කරගන්න ඕනේ මේ වගේ තත්වයක් මත අපි තව ධර්මයට සමීප වෙන්න ඕන කියලා. රට්ටපාල තරුණයාව ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේගෙන් ශ්‍රවණය කරපු පළවෙනි කාරණාව තමයි ඒ කාරණාව. ඒ වගේම රට්ටපාල හාමුදුරුවෝ සඳහන් කරනවා
මහරජතුමනි බුදුහාමුදුරුවෝ මේ කාරණාවත් සඳහන් කළා. අත්තෝ ලෝකෝ අනබිස්සරෝ, මේ ලෝකය තමන්ට කියලා අධිපතිත්වයක් දරන්ට බෑ. ඔබ කල්පනා කරලා බලන්න, ඔබේ දරුවා ඔබට අයිති. එහෙම තමයි ඔබ හිතාගෙන ඉන්නේ. ඒ දරුවා අසනීප වෙනකොට ඔබට වළක්වන්න බෑ. අම්මා තාත්තා නිරෝගීව ඉද්දි දරුවා අසනීප වෙනවා මේ කාලවකවානුව තුල. ඒ දරුවා ටිකෙන් ටික වයසට යනකොට ඔබ සිතන පතන විදිහටම නෙමෙයි ගොඩ නැගෙන්නේ. ඔබට අයිතිය තිබුණට ඒව වළක්වන්න පුළුවන් කමක් නැහැ. අම්මා තාත්තා කවදාකවත් කැමති නැහැ දරුවෙක් අසනීප වෙනවට, දරුවෙක් යම්කිසි දුකකටපත් වෙනවට. නමුත් ඒ තත්වයන් වෙනස් කරන්න බෑ. ඒ විතරක් නෙවෙයි ඔබට ආදරෙයි. ඔබ ඔබේ අයිතිකරුවා විදිහටයි ක්‍රියා කරන්නේ. හැබැයි පින්වත්නි, ඔබටවත් බෑ ඔබ වයසට යන එක වළක්ව ගන්න. ඔබට බෑ ඔබ ලෙඩ වෙන එක වළක්ව ගන්න. ඔබට බෑ ඔබ මරණයට පත්වෙන එක වළක්ව ගන්න. පින්වත්නි, අද වර්තමානය තුල අපිට මෙය තමයි මනාව පැහැදිලි වෙන්නේ. අපි හොඳට ඉන්නවා, ටික වෙලාවකින් අපි පරීක්ෂණයක් කරනවා. පරීක්ෂණය කළාට පස්සේ තමයි දැනගන්නේ රෝගියෙක් කියලා. අපේ සියල්ල අපි අයිති කරගෙන ඉන්නේ. මගේ කියාගෙන ඉන්නේ. හැබැයි මගේ ශරීරය ලෙඩ වෙන එක මට වළක්වා ගන්න බෑ. අධිපතිත්වයෙන් තොරයි. ලෝකේ හැම තැනම මේ තත්ත්වයයි තියෙන්නේ. බලන්න පින්වත්නි, ඔබ කෙවල් දොරවල් හදනවා, යාන වාහන ගන්නවා. මේ සියල්ල Tamanට අයිතිවයි තියෙන්නේ. හැබැයි එක තප්පරයකින් මේ සියල්ල විනාශ වෙලා යනවා. Tamanගේ ග්‍රහණයෙන් මිදිලා යනවා. ඕනෑම වෙලාවක ඒ අවස්ථාව යෙදෙන්න පුළුවන්. මේ වසංගතයේ දිහා බලුවාමත් පේන්නේ ඒකමයි. අපි ලෝකයේ රටවල් ගම් වශයෙන් අයිති කරගෙන හිටියා. මිනිස්සුන්ට යම් යම් දේවල් පිළිබඳව වැටහීමක් නැති වෙන තරමටම අයිති කරගෙන හිටියා. මිනිස්සු සල්ලි දිහා බලාගෙන හැම දෙයක්ම කරන්න පටන්ගෙන ජීවත් වුණ පිරිසක් බවට පත් වුණා. හැබැයි අද වෙනකොට ඒ සියල්ල වෙනස් වෙලා, සල්ලි තිබුණත් නැතත්, යාන වාහන තිබුණත් නැතත්, සම්පත් තිබුණත් නැතත් මේ తত্ত্বය පොදු වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පින්වත්නි, ව්‍යාධි ධම්මෝමි ව්‍යාධින් අනතීතෝ අබින්නම් පච්චවෙක්කිතබ්බං. මේ ව්‍යාධියට පත්වීම, ලෙඩවීම කියන කාරණාවෙන් අපි මිදිලා නැහැ. ඒ මිදිලා නැති නිසා අපි අවබෝධ කරගන්න ඕන, මමත් ලෙඩ වෙන කෙනෙක්, මම වයසට යන කෙනෙක්, මම මැරෙන කෙනෙක්. මේ කියන தত্ত্বය අවබෝධ කරගෙන අද එයි මරු පින් කරගන්නේ. කෙලෙසද හෙට මරුනේ සිතන්නේ. එකලද මහසෙන් මරු ඇපවන්නේ. කුමටද කුසලට කම්මැලි වන්නේ. පින්වත්නි, අදම අපිට ලැබෙන ඉඩ අවකාශය තුළ අපි අපේ ජීවිතය ධර්මානුකූලව ගත කරන්න ඕන. ඒ මොකද අපි කිසිම දෙයක අයිතිකරුවෝ නෙවෙයි. කිසිම දෙයක් අපේ වසඟේ තබා ගන්න බෑ ස්ථිරවම. ඔබේ ලෙයින් ඉපදුණු දරුවවත් ඔබට එහෙම තබා ගන්න පුළුවන්කමක් නැහැ. ඒ ගැන අවබෝධ කරගත්ත රට්ටපාල තරුණයා පැවිදි භාවය ලබලා මේ ධර්ම ලාභය ළඟා කරගන්නට යතුනේ. ඒ වගේම තමයි අස්සකෝ ලෝකේ සබ්බං පහාය ගමනීයෝ. මේ ලෝකය තුල පින්වත්නි අපිට සියල්ල අතහැරලා දාලා යන්න වෙනවා. අපි ස්වාමීත්වයේ දරාගෙන මගේ කියාගෙන
එකතු කරගන්න සියල්ල අතහැරලා දාලා යන්න වෙනවා දවසක. දැන් බලන්න මේ දවස්වල අතහැරලා දානලා යන විදිහ කොච්චරනම් අපට සංවේද ජනක වුණත් ඒ තමයි ඇත්ත. පින්වත්නි, කෙනෙක් මිය පරලොව ගියාට පසුව ආගමික චාරිත්‍ර විධීන් පවත්වන්න, අවමඟුල් උත්සව පවත්වන්න අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාවත් අහිමි වෙලා තියෙනවා මේ වගේ කාල පරිච්ඡේදයක් තුල. මේ අද අවස්ථාව යෙදිලා තියෙන්නේ ඒ විදිහට හරි මලකඳක් ඉතුරු කරගන්න හරි අවස්ථාව. පින්වත්නි, අපි දන්නේ අනාගතයේ මොන වගේ තත්වයක් වෙයිද? සුණු විසුණු වෙලා යන්න හේතු වෙන්න පුළුවන්. මරණයක් අද ළඟටවත් ගන්න බැරි තත්වයක් තියෙනවා. අනාගතයේ එහෙමවත් බැරි වෙන තත්වයක් දකින්නවත් අර ඉටිකොලයකින් ඔතලා තියෙන මරණයක්වත් දකින්න බැරි තත්වයට ලෝකයපත් වෙනවා. අපිට සියල්ල අතහැරලා දාලා යන්න වෙනවා. ගේ දොර ඉඩකඩම් සියල්ලම පසක තියලා කවුරුවත් නැති තැනක ඒ අවස්ථාව උදා කරගන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ ගැන අවබෝධ කරගෙන ධර්මයට සමීප වෙන්න හොඳ අවස්ථාවක් බවට මේ අවස්ථාව පත් කරගන්න ඕන. අවසාන කාරණා විදියට රට්ටපාල මහරහතන් වහන්සේ රජතුමාට සඳහන් කරනවා, ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මහරජතුමනි, මේ ලෝකයේ මිනිස්සු හැම වෙලාවෙම ඉන්නේ ඌනතාවයකින්, මදි කියන ඌනතාවයකින්. ඇති කියලා සෑහීමකට පත්වෙන්න තරම් මනසක් ඒ අයට නැහැ. පින්වත්නි, අපිට නැහැ කියලා, නොලැබෙනවා කියලා, අපි නෑ කියලා දුක් වෙලා කම්පා වෙලා වැඩක් තියනවද? වැඩක් නෑ. අපිට ලැබෙන විදියට අපි වැඩ කරන්න ඕන. මහන්සි වෙලා වැඩ කරන්න ඕන. එතකොට තමයි අපිට ලැබෙන්නේ. හැබැයි පින්වත්නි, මේ පෘථග්ජන මිනිසා කොච්චර ලැබුණත් ඇති කියලා නම් හැඟීම් ඇති කරගන්න උත්සාහ කරන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කහවණු වැස්සක් වැස්සත් මේ පෘථග්ජන මිනිසාව තෘප්තිමත් කරන්නට බෑ. කහවණු වැස්සක් වැස්සත් ඒ කහවණු වැස්සෙන් තෘප්තිමත් වෙන්නේ. එහෙනම් ඇති කියන සංකල්පය ඔබ ගොඩනගා ගන්නේ කොහොමද? මේ ධර්මය තුල පින්වත්නි මනාව පැහැදිලි කරන ඒ කාරණාව. අපිට ලද දෙයින් සතුටු වීම පිළිබඳව මේ ධර්මය තුලයි විස්තර කරන්නේ. දැන් මේ පවතින తত্ত্বය මත අපට ලැබිලා තියෙනවා නම් යමක්, ඒ ලැබිලා තියෙන දේ ගැන සතුටටපත් වෙන්න ඕන. මෙහෙමවත් නොලැබෙන අය කොච්චරනම් ඉන්නවද පින්වත්නි? ඔබට කුසට ආහාර ටිකක් ලැබෙනවා නම් ඒ ලැබිලා තියෙන්නේ ඔබ පෙර දුන්න නිසා. ඒ වගේම ඔබට මේ ලැබෙන ආහාර ටිකත් අහිමි වෙන ලක්ෂ ගාණක් මිනිස්සු ඉන්නවා. කුණු ගොඩවල් වල ආහාර හොයමින් ඉන්න මේ තප්පරයේත් කුණු ගොඩවල් හාරන අය ඉන්නවා. මේ තප්පරයේත් බඩගින්න ඉවසා ගන්න බැරුව කෑ ගහන අය ඉන්නවා. පින්වත්නි, ඒ ලද දෙයින් සතුටු වෙන්න අපිට මේ වෙලාවේ බැරි නම් අපට මේ අවස්ථාව ලැබිලත් එය උදා කරගන්නට බැරි නම් පින්වත්නි අපි දුර්වලයි. ධර්මය දන්නේ නැහැ. අපි ධර්මයට සමීප වෙන්න මේ ඌනතාවයෙන් පෙළෙන බව අවබෝධ කරගෙන මේ ඌනතාවය නැති කරගන්න උත්සාහ කරනවා නෙවෙයි, ලද දෙයින් යැපෙන්න උත්සාහවන්ත වෙනවා. භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ ලැබෙන දෙයින් තෘප්තිමත්ව එය පරිහරණය කරන්න.
ඒ තුල සැනසීමක් තියෙනවා පින්වත්නි. නෑ නෑ කියලා සැනසීමක් නැති කරගන්නවට වඩා තියෙන දේ ගැන සතුටු වෙලා සැනසීමෙන් කටයුතු කරන එකයි කල යුතුව පවතින්නේ. මේ වෙලාව තුල ඔබට බොහෝ දේවල් නෑ කියලා සඳහන් කරන්න පුළුවන්. හැබැයි ඔබට ජීවිතය ආරක්ෂා වෙලා තියෙනවා මේ වෙලාව තුල. යම් විදියකින් එයත් සෑහීමකටපත් වෙන්න පුළුවන්. ඔබට ඒ සෑහීම ඇති කරගෙන තව ධර්මයට සමීප වෙන්න කටයුතු කරන්න පුළුවන්. මේ රටපාල මහරහතන් වහන්සේ කෝරව්‍ය රජතුමාට මේ කාරණාව සඳහන් කරනවා. තමන් පැවිදි වුණේ මෙන්න මේ කාරණාවන් අවබෝධ කරගෙන. බලන්න අද කොච්චර වටිනා දෙයක්ද අද මේ වර්තමාන කාලයට මේ රට්ටපාල මහරහතන් වහන්සේට අවබෝධ වෙච්ච මේ කාරණාව අපිත් ටික ටික අවබෝධ කරගත්තොත් මේ ව්‍යසනයක් පවතින කාලයක වුණත් අපිට අපේ ජීවිතය මේ ආකාරයෙන් හෝ ගත කරලා ධර්මානුකූලව ජීවිත ගත කරලා මෙලව ජීවිතේ යහපත්ව ගත කරන්න පුළුවන්. ඒ නිසාම අපිට පරලොව ජීවිතේ යහපත් කරගන්න පුළුවන්. දෙලොව යහපත් කරගන්න පුළුවන් වටපිටාවක් මේ තුල ගොඩනගා ගන්නට අපි කාටත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබට මෙලොව යහපත පිණිසමත් පරලොව යහපත පිණිසමත් දෙලොව යහපත කෙලවර ශාන්ත නිවන් සුව පිණිසම මේ දේශනාව උපනිශ්‍රිය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද මේ දේශනාව සඳහා පින්වන්ත දායකත්වය ලබා දෙන්නට යෙදුණා ඉසුරුපුර මාළඹේ පදිංචි ලක්මිනී ප්‍රතාපසිංහ මහත්මිය, මුදිත දහනායක මහත්මයා ඇතුළු පින්වතුන් විසින් ඒ ඇතු බලාපොරොත්තු වෙනවා පියදාස ප්‍රතාපසිංහ පියාණන්ට, නන්දා ප්‍රතාපසිංහ මෑණියන්ට, චාලිස් දියස් දහනායක පියාණන්ට, ජේන් පෙරේරා ආච්චි අම්මා ඇතුළු මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. එල්ලේ දහනායක මෑණියන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට, පවුලේ සියලු දෙනාටම සෙත ශාන්තිය යහපත උදා කරගන්නට උතුම් ධර්ම අවබෝධය සලසා ගැනීමේ අදහසින් දායකත්වයේගෙන කටයුතු කරනවා. ඒ වගේම මාතර පදිංචි ටී.එල්. රත්නායක මහත්මිය, පුබුදු ගුණරත්න මහත්මයා ඇතුළු ඒ ඇත්තු දායකත්වයේ දරනවා. පවුලේ මියගිය සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට, ජගත්පාල ගුණරත්න මහත්මයා පියාණන්, ලිලියන් ගුණරත්න මහත්මිය මෑණියන් ඇතුළු මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න, සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටම නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට අදහස් කරනවා. ඒ වගේම කැලණිය බෞද්ධ මධ්‍යස්ථාන පාරේ විශ්‍රාමලත් පාඨශාලාචාර්ණී අයිරාංගනී වීරසේකර මහත්මිය, චම්පා, වජිර, සන්ධ්‍යා යන දූ දරුවන් ඇතුළු ඒ පවුලේ ඇත්තෝ දායකත්වයේගෙන කටයුතු කරනවා. එම් නුගලියද්ද මිය නැන්දනිය, තිලක් නුගලියද්ද ස්වාමි පුරුෂයා, යූ.එස්.එම්. වීරසේකර පියාණන්, ධර්මවතී වීරසේකර මෑණියන් ඇතුළු මියගිය ඥාතීන් සිහිපත් කරලා ඒ ඇත්තන්ට පින් අනුමෝදන් කරනවා. දෙපාර්ශ්වයේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවැසි සෑම දිනාටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නටත්, ඒ වගේම සියලු මියගිය රණවිරුවන්ට පින් අනුමෝදන් කරන්නටත්, අපවත් වී වදාළ ධර්මදර ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට පුණ්‍ය අනුමෝදනා කරන්නටත් අදහසින් යුක්තව ඒ ඇත්තන් විසින් දායකත්වයක් ගෙන කටයුතු කරනවා. ඒ වගේම මලදොළවත්ත කඩවත පදිංචි ගුණපාල විජේසිංහ මහත්මාණන් දායකත්වයේගෙන කටයුතු කරනවා. WM කිරිබණ්ඩා පියාණන්,
WM හීම්මැණිකා මෑණියන්, KM මුතුබණ්ඩා පියාණන්, RM හීම්මැණිකා මෑණියන් ඇතුළු මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. පවුලේ සියලු දෙනාටම සහෝදර සහෝදරියන් ඇතුළු සියලු දෙනාටම ආශිර්වාදය සලසා ගන්නටත් මේ අවස්ථාවේ දායකත්වයේගෙන කටයුතු කරනවා. ඒ වගේම කැලණිය වරාගොඩ වීරසිංහ ප්‍රදේශයේ පදිංචි මල්ලිකා වීරසිංහ මහත්මිය ඇතුළු පවුලේ ඇත්තෝ බලාපොරොත්තු වෙනවා හේරත් ගැටබරු පියාණන්, ඒ වගේම ආතර වීරසිංහ පියාණන්, සෝමා වීරසිංහ මව, සුමනා වීරසිංහ සහෝදරිය ඇතුළු මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. අමරාවති අමරසිංහ මෑණියන්ගේ 94 වැනි ජන්මදිනය එතුමියට ආශිර්වාද කරන්න. ප්‍රේමසිරි වීරසිංහගේ අවුරුදු 84 ජන්මදිනය සිහිපත් කරලා ඒ ආශිර්වාදය සිද්ධ කරන්න. පවුලේ සියලු දෙනාටම ආශිර්වාදය සිද්ධ කරගන්න, තුනුරුවන්ගේ ආශිර්වාදය සිද්ධ කරගන්නට දායකත්වයේගෙන කටයුතු කරනවා ඒ ඇත්තන් විසින්. ඒ වගේම රංජන් පීරිස් මා ඉටිපේ 2 පටුමග අම්බලන් වත්ත ගාල්ල පදිංචි රංජන් පීරිස් මහත්මයාගේ 70 වන ජන්මදිනය ජූනි මාසයේ 22 වෙනිදාට යෙදিলা තිබුණා. දියණිය අනුෂි පීරිස් ජන්මදිනය ජූනි මාසයේ 9 වෙනිදාට යෙදিলা තියෙන. ඩිනෝත් මිද්දින මුණුබුරාගේ ජන්මදිනයත්, ඒ වගේම සිනෙල්යා විතුමි මිනිබිරිය ඇතුළු චම්මි, චාමි, අනුසි, ප්‍රසන්න, මහේෂ් යන දරුවන් මාලා පීරිස් ඒ ජන්මදිනය සිහිපත් කරලා ඒ ඇත්තන්ට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. මියගිය අයට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ආර්යසේන පීරිස් පියාණන්, සුමනා කුරුනේරු මව, පියදාස වේරදුවගේ පියාණන්, සිල්වියා ඩෝටි මව, ගයාන් රණසිංහ, ජයන්ති වේරදුව, චූලා ලියනගේ ඇතුළු ඒ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තුවෙන් ඒ ඇත්තන් විසින් අද දවසේ දායකත්වයේගෙන කටයුතු කරනවා. ඒ දායකත්වයන් දරූ පින්තුන්ලා සියලු දෙනාගේම මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ ඒ වගේම ජන්මදිනයන් යෙදিলা තිබෙන ඒ ඇත්තන්ට මේ උතුම් ආශිර්වාද ශක්තියක් වේවා. සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම යහපත මුදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ වෙලාවේ අප විසින් රැස් කරගත්තා උතුම් පුණ්‍ය ශක්තිය පළමුව දෙවියෝ අනුමෝදන් වේවා. සතුටු වේවා. සතුටටපත් වන දෙවියෝ දිවයිසුරු වඩා වර්ධනය කරගෙන අපට ආශිර්වාද කරත්වා. දෙවියෝ නිවනින් සැනසීම උදා කරගනිත්වා කියලා සාදු කියමු. ඒ වගේ මිය පරලෝ යන්ට යෙදුණු සියලු දෙනාටමත් මේ කොරෝනා වසංගතයෙන් මිය පරලෝ යන්ට යෙදුණු සියලු දෙනාටමත්, ඒ වගේම අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක මාහිම්පාණන් වහන්සේ ප්‍රධාන සියලු මහා සංඝරත්නයටත්, ඔබ අප නමින් මිය පරලෝ යන්ට යෙදුණු, රට නමින් ජාතිය නමින් මිය පරලෝ යන්ට යෙදුණු සියලු දෙනාටම මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ ඇත්තෝද නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. අනන්තෝ තුනුරුවන්ගේ ආශිර්වාදයත් සියලු දෙවියන්ගේ දේවාශිර්වාදයත් මේ සිද්ධ කරගත්තා උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාද බලයත් කරනු කොටගෙන දායකත්වයේ දරූ සියලු දෙනාටමත්, ඒ නම් සඳහන් කළ සියලු දෙනාටමත්, ඒ වගේම ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් ඔබ අප සියලු දෙනාටමත් මෙලව නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනීයව සැලසේවා. ආයුරාෝග්‍යාදී සප සම්පත් අභිවෘද්ධිමත් වේවා. මෙලව සුවපත් වේවා, පරලොව සුවපත් වේවා. කෙලවර ශාන්ත නිවනින් සැනසීම ලැබේවා 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 කියලා සාදු කියමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං
චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු තං සදා. සාදු සාදු සාදු. පෙන්වත්නි දේශනා පවත්වා වදාළ පින්වත් ස්වාමින් වහන්සේ කැලණිය වේවැළදුව ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරාධිකාරී රන්මතුගල ජාතික විශ්වවිද්‍යාපන මහපිරිවෙනෙහි නියෝජ්‍ය පරිවර්තනාධිපති කැලණිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද දෙහිපේ චන්දවිමල පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ඒ උතුම් වූ ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ ආගමන් විදුලිය මේ පෙරේදී සංනිවේදනය කළ මේ දේශනාව මෙලෙස නිමාවට පත්වනවා. පින්වත් ඔබ හැම දිනාටමත් තෙරුවන් සරණ වේවා.